අද 2020 ඔක්තෝබර් 4 ඉරිදා සිරස්තල දෙවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියටත් කොවිඩ්. මේ කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් ලංකාව තුළ වාර්තා වෙච්ච පළවෙනි අවස්ථාව. සබඳතා පැවැත් වූ 756ක් නිරෝධායනයට දෙවුලපිටියට සහ මෙනුවන් කොටට පොලිස් ඇඳිරි නීතිය පැනවේ. වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. දිවයිනේ සියලු පාසල් වලට සහ පෙර පාසල් වලට හෙට සිට නිවාඩු. ගම්පහ උපකාරක පන්තිත් තහනම්. කැලණි සරසවියත් වැසී. වදිවදීන් සොයුරා නිදහස් කළාට කටුව පිටියේ ජනතාව විරෝධතාවයක. රිෂාඩ් සමග දේශපාලන ඩීල් නැතැයි ජනපති අවධාරණය කරයි. 20ට ඇතුළත් මහජන විරෝධයක් ඇති වැරදි නිවැරදි කළ යුතුයි. නැත්නම් වගකීම බාර නොගන්නා බව ජාතික නිදහස් පෙරමුණ අගමැතිට දන්වයි. This is Other Therana Prime Time with Vasanthi Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. දිවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට අද පියවර ගැනුණා. සෞඛ්‍යංශ පවසන්නේ අයට කොවිඩ් ආසාදනය වූයේ කුමන නියැදියකද කුමන පාර්ශවයකින්ද යන්න තවමත් අනාවරණ කරගෙන නොමැති බවයි. අදාළ කාන්තාව සම්බන්ධතා පැවැත් වූ බව කියන පුද්ගලයන් 756 දෙනෙකු දැනටමත් නිරෝධායනයට යොමු කර තිබෙනවා. The big story. දිවුලපිටිය හොරගස් මුල්ල බෝමුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනා ගැනුණා. එම කාන්තාව උණරෝගී තත්ත්වයක් හේතුවෙන් සැප්තැම්බර් 30 වනදා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සුව වී පිටවන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයේදී ඒ රෝගියා සාමාන්‍ය ශ්වසන රෝගීන් ප්‍රතිකාර කරන එකකට තමයි අපි ඇතුළත් කරලා තිබුණේ. මේ රෝගියාට කොරෝනා තියෙන බවට මතු සැකයක් මත නොවේ අර රැන්ඩම් පරීක්ෂණයක් විදිහට තමයි මේ PCR පරීක්ෂණය අපි කළේ. එතකොට මේ රෝගියාගේ රෝගී තත්ත්වය සමනය වූාට පසුව අපි රෝගියා රෝහලෙන් පිටත් කර යවුවා. පසුව අපිට වාර්තාව ලැබුණා මේ රෝගියා පොසිටිව් කියලා. ඒ අනුව ඇයව ඊයේ රාත්‍රියේම අංගොඩ ජාතික බවුන් රෝග විද්‍යායතනයේ වෙත යොමු කෙරුණා. එහිදී නැවත වරක් සිදු කළ PCR පරීක්ෂණයෙන්ද ඇය කොවිඩ් ආසාදිතයෙකුයි තහවුරු වූ බව ජාතික බවුන් රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළා. අදාළ කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ අයෙකුවන අතර ඇයගේ සැමියා ත්‍රිරෝද රත්නයදුරෙක්. ඒ අනුව එම කාන්තාවගේ පවුලේ සමාජිකයන් ඇතුළු සමීපතම ආශ්‍රිතයන් 6 දෙනෙකු වහාම යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම හබරදුව නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. විශේෂයෙන්ම මේ කාන්තාව සුපර්වයිසර් කෙනෙක් හැටියට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන්නේ. ඒ කාන්තාව වැඩ කරන ගොඩනැගිල්ලේ සිටපු සියලුම අයවලුනුත් ඇය හා සමීපව විශේෂයෙන්ම ගමන් කරපු එයා පෞද්ගලික ආයතනයට අයත් බස් රථයක පමණයි ගමන් කළ තිබෙන නිවස දක්වා. ඒ බස් රථයේ ගමන් කරපු අයලුත් සියලු දෙනාමත් ඊයේ රාත්‍රියේම අපි නිරෝධායනයට යොමු කරනු ලැබුවා නිවෙස්වල. ඊට අමතරව ඒ හා සම්බන්ධ වුණු ඇය හා පසුගිය දින කිහිපෙදීම හමුණු සියලුම අයවලුනුත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායන කිරීමට ඊයේ රාත්‍රියේම ක්‍රියා කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙහිදී කිව යුත්තේ ශ්‍රී ලංකා වාසී ජනතාව අතර මේ ප්‍රදේශවලට පසුගිය දින කිහිපෙදී ගමන් කරපු අයවලුන්ටත් ඉතාමත් පරිස්සම් විය යුතුව තිබෙනවා. අපි දන්නේ මේකේ මූලාශ්‍රය මේ කියන පැය වෙනකොට මූලාශ්‍රය මේකයි කියලා සොයා ගැනීමට අපිට හැකියාවක් ලැබිලා නැහැ. නමුත් අපි සොයමින් සිටිනවා. මේ රෝගියා අපිට හොයාගන්න පුළුවන් උනේ අපි ප්‍රධාන රෝහල් වලට උපදෙස් දීලා තියෙනවා සෑම දවසකම 10 දෙනෙක්ගේ පරීක්ෂණ කිරීම සඳහා ඔවුන්ගේ PCR පරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ස්වැබ් ගන්න කියලා. ඉතින් ඒ අනුව ලබාගත් නියදියක හම්බෙන් තමයි අපට ඒ රෝගය තියෙන බව තහවුරු වුණා. ඒ වගේම එය අපි නැවත තුම්පොලකින් පරීක්ෂා කරලා තමයි මේ තැනැත්තියට COVID-19 රෝගය තියෙන බව අපිට තහවුරු කරගන්නට පුළුවන් වුණේ. අදාළ කාන්තාවගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩල සමාජිකයන් 40 දෙනෙකු සහ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයන් 15 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඇයගේ ආශ්‍රිතයන් 400 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරය එම කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවකයන් වෙනවා.
මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම සේවකයන් දැනුවත් කර ඔවුන්ව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට අද පියවර ගත්තා. ඊයේ දිනේදී නිවස ආශ්‍රිතව මේ කාන්තාවගෙන් විමසීම් කරද්දී මේ නිවසට ආපු ගියපු සහ නිරාවරණ වෙච්ච පුද්ගලයන් පිළිබඳ නිසි තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂණ වෙත ලබා දීලා තිබුණේ නැහැ. නමුත් අද දිනේදී අය IDH රෝහලේ ඉඳලා දුරකථන ඇමතුමක් ලබා දුන්නාම යම් තොරතුරු ලබා දීලා තියෙනවා. ඊයේ දිනේදී ලබා දුන්නා නම් මීට වැඩිය පහසු වෙන්න තිබුණා. මේ කාන්තාව නිවසේ ඉඳලා තමයි මිනුවන්ගොඩ ප්‍රදේශයට කම්හලට අයත් ප්‍රවාහන සේවයේ බස් රථයක ගමන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ බස් රථයේ තවත් 40 දෙනෙක් දිනපතා ගමන් කරලා තියෙනවා. කම්හලේ 850කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරනවා. ඒ වගේම අයත් සමග ඍජුවම ස්පර්ශ වෙමින් ඒ අංශය තුල 90කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරලා තියෙනවා. මේ වෙද්දී අපි 600කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන මේ සියලු දෙනාම නිරෝධායනය කරලා තියෙනවා. ඔවුන් ලැබුම්ගෙන ස්ථානවලම ඒ වගේම නිවස සමග ඍජුවම සම්බන්ධතා තිබුණු 150කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය කරලා තියෙනවා. මේ රෝගියා සමග ඍජුවම ස්පර්ශ වුණු සහ ගැටුණු නිරාවරණය වුණු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සත්‍ය තොරතුරු ළඟම පිහිටි සෞඛ්‍ය අධිකාරී කාර්යාලයට එහෙම නැත්නම් ආරක්ෂක අංශ වලට කඩිනමින් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. අදාළ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනය වන බ්‍රැන්ඩික්ස් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සිය ආයතනයේ සේවය කළ අදාළ කාන්තාවගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කර තිබෙනවා. දෙව්ල පිටින් හඳුනාගත් ආසාදිත කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කුමන පාර්ශවයකින්ද යන්න තවමත් ගැටලුවක් වී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව වසංගතරෝග විද්‍යාංශය පරීක්ෂණ සිදු කරනවා. ඒ කාන්තාවට රෝගේ බෝ වෙච්ච විදිහ හෝ එම කාන්තාවගෙන් රෝගේ බෝ වෙච්ච උදවිය හෝ අපිට තාම හඳුනා ගනිමින් තියෙනවා. අවබෝධ කරගත්ත යුතු වැදගත්ම කාරණේ තමයි මේ කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් ලංකාව තුළ වාර්තා වෙච්ච පළවෙනි අවස්ථාව. මේ අවස්ථාව වගේ තවත් ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන් වාර්තා වීමේ අවදානම මේ රටේ තියෙනවා. මේ විදිහට තමයි ලෝකයේ බොහෝ රටවල් තුළ අහම්බෙන් කොවිඩ් ආසාදිත රෝගීන් තනින් තන මතුවලා තියෙනවා. ඒ අනුව තමයි ලෝකයේ විවිධ රටවල් වල විවිධ අවස්ථාවලදී දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි රැලි ගිහිල්ලා ඒ රටවල් තාමත් කොවිඩ් ආසාදිතයින් බහුලව වාර්තා වෙන රටවල් බවට පත් වෙලා තියෙනවා. තාමත් ලෝකයේ නිවැරදිව භාවිතා කළ හැකි ඉතාමත් සුරක්ෂිත ඖෂධයක් හෝ එන්නතක් නිපදවන්නේ නැහැ. ඒ නිසා අපිට තව වසරක්වත් යනතුරු මාස ගාණක් යනතුරු කොවිඩ් එක්ක ජීවත් වෙන ක්‍රමවේද අනුගමනය කරන්න වේ. මේ අතර කොවිඩ් ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දියණියටද එම වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලොචුදන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එම දියණිය PCR පරීක්ෂණය සඳහා හබරද්දුව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබූ අතර අද පස්වරුවේ ලැබුණු වාර්තාව මගින් ඒ බව තහවුරු වී තිබෙනවා. ඒ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගියකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයකට යොමු වන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා දරුම් දෙන බවයි. මෙවැනි පසුබිමක අද පෙරවරුවේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳින නීතිය පනවනු ලැබුවා. ඒ අනුව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නගරවල රැඳී සිටි ජනතාව දැනුවත් කෙරුණේ මේ අයුරේ. මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට මේ වන විට ඇඳින නීතිය ක්‍රියාත්මක වන බැවින් මෙම ඉරන් ව්‍යාපාරික ස්ථාන වසා දමන ඔබ හැකියත්පණී ඔබගේ නිවසට යන්න. COVID-19 වෛරසය ආසාදනය වූ කාන්තාවක් අද උදෑසන දිවුලපිටිය ප්‍රදේශයෙන් සොයා ගැනීමත් එක්ක උදෑසන 10ට පමණ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට පොලිස් ඇඳින නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. අද නිවාඩු දිනයක්. ඉතින් බොහෝ පිරිසක් මිනුවන්ගොඩ හා මේ දිවුලපිටිය නගරවලට අවිල්ලා හිටියා බඩු බාහිර ආදී මිලදී ගැනීම සඳහා කොහොම වුණත් වහාම ක්‍රියාත්මක වෙච්ච ආරක්ෂක අංශ ඔවුන්ව නිවෙස් කරා යොමු කිරීම උදෑසන සිදු කරා. ඒ විතරක් නෙමෙයි මේ දක්න සියලුම කඩසාප්පු වසා දමන්නටත් උදෑසන ඉඳන් ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ අනුව මේ වෙනකොට දිවුලපිටිය හා මිනුවන්ගොඩ නගරවලට පැමිණිය හැකිව තිබෙන්නේ විශේෂයෙන්ම දුර බැහැර ඉන්න අයට තමන්ගේ නිවෙස් කරා ගමන් කරන්න විතරයි. වෙනත් කිසිවෙකුටත් මිනුවන්ගොඩ හා මේ දිවුලපිටිය ප්‍රදේශවලින් ගමන් කිරීමට අවස්ථාව ලබා දීලා නැහැ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ අද උදෑසන ඉඳන් අපි දැක්ක මේ ප්‍රදේශ දෙකේම පොදු ස්ථාන සියල්ලත් විෂ බීජ හරණයට ලක් කරන්නට ආරක්ෂක අංශ විසින් කටයුතු කරන ආකාරය. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රදේශවල එම ඇඳිරි නීතියට අවනත වෙමින් කටයුතු කරන ලෙසට. ඒ වගේම මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුල පෙර පරිදිම කිසිවෙකුට ඒ ප්‍රදේශවලින් තමන් ඉන්න නිවාසවලින් පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය කටයුතු පමණක්, අත්‍යවශ්‍ය සේවා පමණක් ඒ පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට
අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම නිරෝධායන කටයුතු කිරීමටත් සිද්ධ වෙනවා. උද්ගතව ඇති මෙම තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් දිවිනී සියලු පාසැල්වල දෙවන වාර නිවාඩුව හෙටින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. මීට පෙර දෙවන පාසල් වාර නිවාඩුව ආරම්භ වීමට නියමිතව තිබුණේ එළඹෙන සිකුරාදා සිටයි. දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමග මතු වූ තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු පාසල්වල හෙට සිට දෙවන වාර නිවාඩුව ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කළා. මෙවැනි තත්ත්වයක් උද්ගත වෙත්තේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වෙනිදා පැවැත්වීමටත් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භ කිරීමටත් නියමිතව තිබියදී. එමෙන්ම සියලුම පිරිවෙන් සහ සීල මාතා ආයතනවල දෙවන වාර නිවාඩුවද හෙට සිට ආරම්භ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් සහ චක්‍රලේඛ ප්‍රකාරව එම ආයතන නැවත ආරම්භ දිනය තීරණය කරනු ඇති. මේ අතර සියලුම පෙර පාසල් සඳහාද නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බව කාන්තා සහ ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළා. පවතින තත්ත්වයේ මත කැලණිය විශ්වවිද්‍යාලයේද හෙට සිට වසා දැමීමට තීරණය කරන අතර නේවාසිකාගාරවල සිසුන්ටද හැකි ඉක්මනින් ඉන් ඉවත් යන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දීමෙන් පසුව සිසුන් අද දහවල් පිටව ගියේ මෙලෙසින්. අයින් වෙන්න කියලා කිව්වා මේ තාම දිනයක් නැහැ. එක උදේ වෙද්දී ඔක්කොම යන්න කියලා තමයි කිව්වේ. එමෙන්ම යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් තාක්ෂණික ආයතනයත් හෙට සිට සතියක් වසා තැබෙනවා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් සියලුම උපකාරක පන්තිද හෙට සිට වසා දමන ලෙස දැනුම් දී තිබෙනවා. මේ අතර දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට නිවාඩු ලබා පැමිණ සිටින ආරක්ෂකාංශ සමාජිකයින්ට නැවත දැනුම් දෙනතුරු කඳවුරු වෙත නොපැමිණෙන ලෙසට යුද හමුදාව දැනුම් දුන්නා. එම ප්‍රදේශවල පිහිටි කඳවුරුවල රාජකාරී නිරත පිරිස් කඳවුරු තුලම රඳවා තැබීමටයි තීරණය කර ඇත්තේ. පවතින තත්ත්වය යටතේ මහර සහ මීගම බන්ධනාගාරවල රඳවියන් බැලීමට ලබා දී තිබූ අවස්ථාව తాවකාලිකව නතර කිරීමට තීරණය කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. එමෙන්ම හෙට දිනේ රජයේ කාර්යාලවල පැවැත්වීමට නියමිතව තිබූ මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා දැනුම් දෙනවා. මේ අතර විදේශගත වීමකදී ගුවන් මගියා සමග තවත් 5 දෙනෙකුට ගුවන් තොටුපළේ පිටවීමේ පරයන්තය දක්වා ගමන් කිරීමට ලබා දී තිබූ අවස්ථාව අද සිට යලි සීමා කෙරුණා. එයනු විදේශගත වීම සඳහා පැමිණෙන ගුවන් මගියා පමණක් ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළු විය යුතු බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම තීරණය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම කොවිඩ් වසංගතයට මැදි වී සිට පසුගිය දිනවලදී දිවයිනට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ අයට ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණ වලින් භාණ්ඩ මිලදී ගැනීමට ලබා දී තිබූ අවස්ථාව අද දහවල් සිට නවතා දැමුණා. එම තීරණයත් නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළා. මේ අතර විදේශ රටක සිට ඉන්ධන රැගෙන ඊයේ කොළඹ වරායට සේන්දු වූ නෞකාවක සිටි සේවකයන් දින 14ක් නිරෝධායනයට යොමු කර තිබුණත් ඒ අතර සිටි එක් අයෙක් ඉන් පැන ගොස් බස් රථයක නැගී කළුතර පයාගල ජෝසප් සේවිය මාවතේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ඔහු සොයා නිවසට පැමිණ ඔහුව නිවස තුලදීම දින 14ක් නිරෝධායනය කිරීමට පියවර ගත්තා. මාස්කයක් දාන්න ආවේ. මාස්කයක් දාන්න ආවේ බයික් ගලුවා. ත්‍රිවිල් එක එනකොට දාන්න ආවේ. එතකොට මෙම පුද්ගලයා නාවික හමුදාවේ උපදෙස් නොතකා නැවෙන් ගොඩබිමට බැසලා ගොඩබිමේ සිට ඔවුන්ගේ ගම්බිම් පරා ඇවිල්ලා තිනවා. එතකොට නාවික හමුදාවෙන් අපිට දැනුම් දුන්නා මෙම පුද්ගලයා පයාගල ප්‍රදේශයේ නිවසක පදිංචි වෙච්ච පුද්ගලයෙක් කියලා. එතකොට අපි සෞඛ්‍ය අංශයත් පයාගල පොලිසියත් ඒකාබද්ධව අද දින සිට දින 14ක් මේ පුද්ගලයා නිරෝධායන ලක් කරනවා. එමෙන්ම බස් රථයෙන් බැස නිවස කරා පැමිණෙමින් සිටියේදී ඔහු ත්‍රිරෝද රථයකින් ගමන් කර තිබීම නිසා පයාගල අක්කර 16 ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරුද අද නිවස තුළදීම නිරෝධායනයට යොමු කෙරුණා. පවතින තත්ත්වය යටතේ අද ඇතැම් ප්‍රදේශවල පොලිස් නිලධාරීන් ප්‍රධාන නගර ආශ්‍රිතව සැරිසරු පුද්ගලයන්ට මුඛාවරණ පැනදීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිබඳව නැවත දැනුම් දීමට අද පියවර ගත්තා. මාස්ක් එක දාගන්න ෆේස් මාස්ක් එක දාගන්න නැත්නම් ලෙන්ස් වල තාවකාලික වෙන ඉස්සරහින් ගන්න මාස්ක් එක. දැන් ආරංචිනේ මිලියන් කර සිද්ධිය ඒකට ඔක්කොම දාගන්න මාස්ක්. ඒක මාස්ක් දාගන්න ඔය මාස්ක් එක කොහටද දාන්නේ? නිකටද? පසුගිය සමය පුරා ජනතාව අනුගමනය කළ යහපත් සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් අනුගමනය කර යුතු බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මාස 2කට පස්සේ තමයි අපිට රෝගියෙක් සමාජයෙන් හමුවන්නේ. ඉතින් ඒ తත්වය ඉදිරියටත් තියෙන්න පුළුවන්. මේ සමාජයේ තියෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයට එන සියලුම දෙනා ඊටාත්ම වැදගත් කාරණා කීපයක් කරන්න තියෙනවා. ප්‍රධානම දේ තමයි අනවශ්‍ය විදියට සමාජයට පැමිණීමෙන් වළකින්න ඕන පුළුවන් තරම් තමුන්ගේ නිවෙස් වලට වෙලා ඉන්න එක ඊටාත්ම වැදගත් වෙනවා. ඒ වගේම සමාජයට එන හැම අවස්ථාවකම
අවස්ථාවකම තමුන්ගේ මීටර එක දුරස්ථභාවය තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම එන හැම අවස්ථාවකම නිසි පරිදි මුඛාවරණයක් පැළඳීම, නිතර අත සබන් යොදා සෙල්දීම, ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. දිගින් දිගටම ඒ සමාජයේ සිදු කළ යුතුයි. මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයින් 129 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොවිඩ් ආසාදිතයන් වැඩිපුර වාර්තා වන රටවල් හා කලාප 216 අතරින් ශ්‍රී ලංකාව මේ වන විට 140 වන ස්ථානයේ සිටින අතර එහි පළමු වන තැන රැඳී සිටින්නේ වැඩිම ආසාදිත වාර්තාවට හිමිකම් කියන ඇමරිකාවයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3400ක්. කොවිඩ් ආසාදනයේ වී පූර්ණ සුවය ලැබුවන් ගණන 3258ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 129 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිතයන් වැඩිපුර වාර්තා වන රටවල් සහ කලාප 216ක් අතරින් ශ්‍රී ලංකාව අද වන විට 140 වන ස්ථානයේ පසුවන අතර ඉකුත් ජූලි 27 වනදා ශ්‍රී ලංකාව රැඳී සිටියේ 112 වන ස්ථානයේ. ඒ අනුව ගෙවුණු මාස දෙක තුළ කොවිඩ් මර්ධනය අතින් ප්‍රගතියක් ලබමින් ශ්‍රී ලංකාවේම ලයිස්තුවේ ස්ථාන 28කින් ඉහළට පැමිණ සිටිනවා. ගෝලීය කොවිඩ් ආසාදිත ලයිස්තුවේ පළමු තැන තවමත් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එරටින් වාර්තා වූ ආසාදිතයන් ගණන 76,846,ක්. දෙවන තැන සිටින ඉන්දියාවෙන් ආසාදිතයන් 65,53,027ක්. තුන්වන තැන සිටින බ්‍රසීලයෙන් ආසාදිතයන් 49,06,833ක්. සිව්වන තැන සිටින රුසියාවෙන් ආසාදිතයන් 12,15,001ක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් ආසාදිතව ඇමරිකාවේ මෙරිලෑන්ඩ් වෝල්ටර් රීඩ් හමුදාරුහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් වීඩියෝක පෙනී සිටමින් තමන්ට දැන් සුවයක් දැනෙන්නට පටන් ගෙන ඇති බව ඊයේ ප්‍රකාශ කළා. මට සුවයක් දැනීමට පටන් අරගෙන තියෙනවා. ජනාධිපති ආර්යාවත් සුවෙන් ඉන්නවා. මොකද්ද වෙන්නේ කියන එක ඉදිරි දින කීපෙදී අපට දැනගන්නට ලැබෙයි. මොකද ඉදිරි දින කීපෙදී තමා සැබෑම පරීක්ෂාව සිදු කෙරෙන්නේ. අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් ඉන් සුළු වේලාවකට පසු දවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් මෙඩෝස් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සිකුරාදා උදෑසන වන විට ජනාධිපතිවරයා උණ රෝගයෙන් පෙරළු අතර ඔහුගේ ඔක්සිජන් මට්ටම වේගයෙන් පහත වැඩි තිබූ බවයි. එහෙත් මේ වන විට ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇදහිය නොහැකි අයුරින් යහපත් අතට හැරී ඇති බව පැවසූ ඔහු මෙම ප්‍රතිඵලය සුබවාදී බවද සඳහන් කළා. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් අවධානයෙන් මිදී නැති බවට ඔහුගේ වෛද්‍යවරයා පැවසූ බවයි මාක් මෙඩෝස්ගේ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ගෝලීය වශයෙන් අද වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,51,00,000ක් වනවා. අද වන විට ලොව පුරා සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,38,000කට අධිකයි. The big story. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුයුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීමට එරෙහිව කටුවපිටිය ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ කටුවපිටිය දේවස්ථානය අසලදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදුයුදීන් මහතා ඉකුත් අප්‍රේල් මාසදා 4 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවයි. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කළේ මෙවන් අදහසක්. පණිවඩීන් මොහමඩ් රියාඩ් බදුර්දීන් යන සැකකරු ඍජුව සම්බන්ධතා පවත්වලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග. ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග බෝම්බ පිපිරීමට ආසන්න කාලයකදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි රියාජ් බදුයුදීන් මහතා පසුගිය 30 වෙනිදා නිදහස් කිරීමෙන් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැන පවසන්නේ මෙවැන්නක්. ඔහුට අදාළව තියෙන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී තවදුරටත් ඔහුට නඩු පැවරෙන්නට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් දැනට ඔහු මුදා හැරලා තියෙනවා. මෙම හේතු දැක්වීම පිළිබඳ අප්‍රසාදය පළ කරමින් අගරද ගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ ඔහු නිදහස් කිරීම පිටුපස දේශපාලන ගනුදෙනුවක් ඇතැයි තමන් සැක කරන බවයි. මෙවැනි පසුබිමක හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුයුදීන් නිදහස් කිරීමට එරෙහිව පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කයක් වූ කටුවපිටියේ ජනතාව අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ බෝම්බ පිපිරීම සිදු වූ කටුවපිටියේ ශාන්ති සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටදී
පොලිස් අධිකාරිතුමා කතා කරනවා මෙයා ඍජුව බෝම්බකරුවන් එක්ක කතා බහ කරලා තියෙනවා. එහෙම කියද්දි නැවත ආපහු කියනවා ප්‍රබලවත් සාක්ෂි නැහැ එයාට දඬුවම් කරන්න කියලා. ඇයි මෙහෙම උත්තර දෙන්නේ? සිංහල ඡන්ද 3/2ක බලයක් අරගෙන දීලා මෙන්න මෙයයි අපි බලාපොරොත්තු වුනේ. ඔබතුමන්ටත් ඒ දේ කරන්න බැරුව ගියොත් මට බාර කරන්නට තියෙන්නේ දෙවියන් වහන්සේට විතරයි. අවුරුදු එකමාරක් වහුණා තාමත් මේක ඇත්ත දැක්කේ නැහැ අපි. ගරු ජනාධිපතිතුමාගෙනුත් සෑම කෙනෙකුම ඉල්ලන්නේ මේකට සාධාරණ කිෂ්ඨ කරලා මේකේ වැරදිකාරයන්ම නීතියට ගෙන්නලා අපිට පෙන්눔 කරන්න කියලා තමයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණ ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීමට පියවර ගනුනේ ඔහුව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියේදී. මෙවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාව බස්නාහිර උතුර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කරවා තිබෙනවා. ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ මහතායි. මේ අතර චෝදනා ලබා සිටි රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයින් දැක්වුවේ මෙවන් අදහස්. මැතිවරණ සමය කාලේ රිෂාඩ් බදියුදීන් ඇතුළු පවුලේ සමාජිකින් ත්‍රස්තවාදීන්ට උදව් කරපු අය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම කියනවා මේ පුද්ගලයාට මොනවත් සාක්ෂි ඉදිරිපත් කරන්න බැහැයි කියලා ත්‍රස්තවාදී කටයුතු වල නිරත වුණායි කියලා. හැම තැනම කොමිසම් පත් කරලා තියෙනවා විවිධ මාතෘකා පිළිබඳව හොයලා බලන්න. පාස්කු ප්‍රහාරයේ ඒ බොරු කියපු රට රවට්ටපු ඒ කණ්ඩායම් පිළිබඳව මේ ප්‍රෝඩාව හෙළිදරව් කිරීමේ කොමිසමක අවශ්‍යතාවය අද තිබෙනවා. ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තම ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා ත්‍රස්තවාදී සංවිධානය එක්ක එයාට ඍජු සහ වක්‍රව සම්බන්ධතාවක් තිබ්බා කියලා. එහෙමනම් දැන් කොහොමද කියන්නේ මේ විමර්ශනයේදී මේ කිසිම සාක්ෂියක් නැහැ කියන එක. ඒ නිසා අපි පැහැදිලිවම අධිකරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළා මේ පිළිබඳව නැවත මේ පරීක්ෂණය කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. දේශපාලන ඩීල් එක පැහැදිලි විශ්ව සම්බන්ධයෙන් ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් ඕනතරම් වරප්‍රසාද ආණ්ඩුව දෙන්න ලෑස්ති කියන පණිවිඩය තමයි රිෂාඩ් බදියුදීන් මහතාගේ මල්ලි නිදහස් කිරීමෙන් පේන්නේ. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව අපිට සැකයක් තියෙනවා. ඒ නිසා ඒක වෙනම කාර්යයක්. ඒ නිසා අපි වගකීමකින් කියනවා මේ කිසි දෙයකට රජයේ සම්බන්ධතාවයක් නැහැ. 20 වෙනි සංශෝධනය වෙනයි පාස්කු ප්‍රහාරය වෙනයි මේ දෙක පටල ගන්න එපයි කියන එක අපි ජනතාවට ඉල්ලීමක් කරනවා. මට වගකීමෙන් කියන්න ඇති ඒ වැඩපිළිවෙල පළුඳුවන දියාරුවන කිසිම දෙයකට අපි එකඟ වන්නේ නැහැ. දේශපාලන ගනුදෙනු මේ සම්බන්ධයෙන් කිසිදෙයක් නැති බව අපි අවංකව ප්‍රකාශ කරනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග ආණ්ඩුවේ කිසිදු දේශපාලන ගනුදෙනුවක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. එමෙන්ම පාස්කු දින ප්‍රහාරය විමර්ශනවලින් පසු වරදකරුවන්ට නිසි දඬුවම් ක්‍රියාත්මක කරනු ඇති බව පවසන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරද්දක් වී ඇතනම් ඒවා නිවැරදි කිරීමටද තමා ක්‍රියා කරන බවයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ සහ රජයේ පළමු සහ ප්‍රධාන වගකීම බවයි. උපුටා ගැනීම 2019 අප්‍රේල් මාස 21 වන දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක ක්ෂේත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදයේ හෝ අන්තවාදයේ හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අපරාජය පසුබට වී නැත. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමසමක් මගින් පූර්ණ විභාගයක් සිදු කරමින් පවතී. එබැවින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරමින් සිටී. එම විභාග සහ පරීක්ෂණ වලින් අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත. පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්අඩංගුවතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතරපත් කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටු කරනු ඇත. අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරද්දක් වී ඇතනම් ඒවා නිවැරදි කිරීමටද මම කටයුතු කරමි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් ඩීල් එකක් අප රජය ඇති කරගෙන නොමැති බැව් අවධාරණය කරමි. මෙතෙක් කල ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදීද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියා කරන බැව් ජනතාවට සහතික කරමි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති උපුටා ගැනීම අවසන්.